හොඳයි සාදුනාදයක් පවත්වමු. තිසරණ පංචශීල සමාදානයේ සඳහා ශබ්ද නගලා නමස්කාරය කියමු. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါตา เวรมณี สิกขาปดังสมาธิยามิ อดินนาดานาเวรมณี สิกขาปดังสมาธิยามิ กาเมสุมิจฉาจาราเวรมณี สิกขาปดังสมาธิยามิ มุสาวาทา เวรมณี สิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานา เวรมณี สิกขาปดังสมาธิยามิ ติสรเนนะสัดดิงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตถวาอัปปมาเดนะสัมปาเดเต สมังตาจักรวาลีสุ อัตตรากัจจังตุเดวตา สัดดัมมังมุนิราจัสสะ สุนังตุสักกมกขดัง ธัมมัสสวนกาโล อยังบดังตา
ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනීය වන්දනීය මහා සංඝරත්නය ප්‍රමුඛ කොට ඇති සංසාර කතරෙන් එතර වනු කැමැති ගුණපුරණ කාරුණික පින්වත්නි, අදත් මේ පින් ඇති හැම දෙනාම ජාත්‍යන්තර කලන මිතුරු සංවිධානයේ හා එක්වෙමින් ප්‍රංශය මූලික කරගෙන ලොව පුරා සිදු කරන බුදුගුණ සජ්ජායනාමය බුද්ධ ගුණ භාවනාවට එක්වෙන අදහසින් සදහයෙන් මේ හැම දෙනාම මේ මොහොතේදී සවන්පත් යොමමින් ඉන්නේ. ඒ සජ්ජායනා කරන බුදු ගුණ පිළිබඳව මොහොතක් විමසා බැලීමයි මේ දේශනා මාලාවේ පළවෙනි අංගයේ හැටියට සඳහන් කොට ඇත්තේ. පින්වත් තුසිත රාජපක්ෂ මහත්මයාණන් සිහිපත් කළා මේ පින්කමේ අරමුණු පිළිබඳව. මේ පින් ඇති හැම දෙනා විසින්ම බොහෝමත්ම මෛත්‍රියෙන් බොහෝමත්ම කරුණාවෙන් ලෝකයේ පුරා පැතිරුණු මේ කොරෝනා වසංගතයෙන් පීඩා විඳින ලෝකයාට සිත පතමින් ආශිර්වාද කරමින් නිදුක් නිරෝගී භව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් මේ ලෝකයක් භීතියට පත් කළ මේ වසංගතය ශ්‍රී ලංකා ද්වීපයේ ඇතුළු මුළු ලෝකයෙන්ම දුරු වී හැම සත්වයාටම සැපතක් ශාන්තියක් යහපතක්ම වේවා කියන මේ මෛත්‍රී සිත් උපදවාගෙනයි මේ උතුම් පින්කම් මාලාව සිද්ධ කරනු ලබන්නේ. එවන් උදාර මෛත්‍රියෙන් කරුණාවෙන් පිරුණු ඒ යහපත් ප්‍රාර්ථනාවන් එලෙසින්ම සමෘද්ධ වේවා කියන සත් ප්‍රාර්ථනාවන් අපි හැම දෙනාගේම හදවත් තුල පහළ කරගනිමින් තුන් ලෝකයටම එකම ශාන්තිය පිහිට වෙන තුනුරුවන්ගේ පිහිට පිලිසරණ හැම දෙනාගේම ජීවිතවලට සලසා ලැබීමේ අරමුණ බලාපොරොත්තුවයි අපි කාගෙත් සිත්වල නිරන්තරවම පවතින්නේ. බුදුගුණ භාවනාව පිළිබඳව කතා කරනකොට
බුදුගුණ භාවනාව විවිධාකාරයෙන් ලෝකයේ ගිහි පැවිදි බොහෝ දෙනා භාවිතා කරනවා. හැබැයි අපි ඒ පිළිබඳව ගැඹුරින් අර්ථය විමසා බැලුවහොත් අපි කරන බුදුගුණ භාවනාවන් තුළ අපි බලාපොරොත්තු වෙන අර්ථය අපට සැලසිලාද කියලා බැලුවොත් ඒ අරමුණට අපි ළඟා නොවුණු බවක් මධ්‍යස්ථ මනසකින් විමසා බැලුවහොත් දැක ගන්න පුළුවන්කම තියෙනවා. බුදුදහමේ ගැඹුරුම අර්ථය දක්වා යන්න පුළුවන් පිළිවෙත් මාර්ගයක් හැටියටයි මේ මග මේ වැඩපිළිවෙල පිළිබඳව අපට හඳුන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ ශාසනයේ පැවතිය යුතු උතුම්ම ගුණාංගය. ශ්‍රද්ධාව යෙදෙන්නේ තුනුරුවන් පිළිබඳව ඇති කරගත්ත ප්‍රසාදය මතයි. තුනුරුවන් පිළිබඳව ප්‍රසාදය ඇති වෙන්න නම් තුනුරුවන් පිළිබඳව ගුණදැන වැටහීමක් ලැබෙන්නට ඕන. තුනුරුවන් පිළිබඳව ගුණදැන වැටහීමක් ලැබුණු තැන තුනුරුවන් කෙරෙහි ප්‍රසාදය අවෙච්ඡ ප්‍රසාදයක් දක්වා වර්ධනය වෙනවා. එබඳු තැනකයි අපට ශ්‍රද්ධාව පිළිබඳව කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ශ්‍රද්ධාව යම් තැනකද එතන විපිලිසර බව යෙදෙන්න බෑ. පසුතැවීම, කලකිරීම, බිය කම්පනය, ත්‍රාසය, භීතිය යෙදෙන්නට පුළුවන් කමක් නැහැ. අවිප්පටිසාරය විපිලිසර නොවන බව යෙදෙන්න ඕන. විපිලිසර බව යම් තැනක නැත්නම් එතන ප්‍රමෝදය යම් තැනකද එතන ප්‍රීතිය ඇතොත් පස්සද්ධිය ඇතොත් සැප ඇතොත් එතන සමාධිය ඇතොත් යථාභූත ඥාන දර්ශනය. ඇත්ත ඇතිසැටිය දකිනවා නම් එතන කලකිරෙනවා නිබ්බිදාව යම් තැනකද එතන නොයලීම. නොයලුනේ යම් තැනකද එතනයි මිදීම ඇතොත් එතනයි මිදුනේ යන නුවණ. අරහත් ඵල ප්‍රත්‍යවේක්ෂා ඥානය. සියලු කටයුතු නිමා කළ තැන අපට හමු වෙන්නේ එතනයි. එතකොට මේ ශ්‍රද්ධාව කියන වචනය තුනුරුවන් කෙරෙහි ඇති කරගන්න ප්‍රසාදය ඒ තරම් ගැඹුරට යා යුතු වෙනවා. හැබැයි ඒ ශ්‍රද්ධාව මතුවෙන්නත් ඕන, ශ්‍රද්ධාව උපදින්නත් ඕන මෙවන් පසුබිමකමයි. ජරා මරණය මුල් කරගෙන ජරා මරණය හේතු කොටගෙනමයි ශ්‍රද්ධාව පහළ වෙන්න ඕන. ශ්‍රද්ධාව ඇති හිතකට බිය කම්පණය ඇති වෙන්නට පුළුවන් කමක් නැහැ. අතීතයේ එක්තරා වසුවෙකු නැව් නැගී ගමන් කරද්දී මුහුදුබත් වෙන්නට යන වෙලාවේ නැව 700ක් දෙනා බොහෝ ප්‍රකම්පිතව හඬා වැළපෙමින් දෙවියන් යදිද්දී එක්තරා වසුවෙකු පමණක් නිහඬව ඉන්නවා දකින මේ පිරිස අහනවා,
ඇයි ඔබට තේරෙන්නේ නැද්ද මේ වෙන්න යන විපත? ඇයි ඔබ හඬා වැළපෙන්නේ නැත්තේ? ඒ උපාසකතුමා කියනවා මම මොටද බිය වෙන්නේ? මම තුනුරුවන් සරණ ගිය කෙනෙක්. මම සීලේ පිහිටපු කෙනෙක්. යමක් වෙනවා නම් මේ නැව කඩා බිඳිලා එයින් සිදුවෙන මරණය මට අලාභයක් නැහැ. මගේ හිත හොඳට තුනුරුවන්හි පිහිටලා තියෙනවා. බුදු ගුණේ හිත පහදවාගෙන තියෙනවා. සීලයක් සමාදන් වෙලා ඉන්නවා. මට මේ සිදුවීමත් එක්ක මරණයක් වුණත් ඒක මට පාඩුවක් නෙමෙයි. මේ ඉන්න තැනට වඩා හොඳ තැනක් ලබන්නට පුළුවන්. මීටත් වඩා හොඳ තැනක් නම් ලැබෙන්නේ. මේ විපත ළඟ මම මොකටද හඬන්නේ? මොකටද වැළපෙන්නේ? අන්න ඒ උවසුතුමා කළ ප්‍රකාශය ගැන අපි මේ වර්තමානයේ ටිකක් විමසා බැලිය යුතු වෙනවා. ඒ වගේම පෙර අතීතයේ සද්ධර්ම දේශනා කරන විශේෂිත උත්සව අවස්ථාවකට ඊ타මත්ම ලස්සන ස්වරූපී තරුණියක් සම්බන්ධ වුණා. එදා ඒ බණහන්න මිනිස්යෝ, නාගයෝ, රාක්ෂයෝ විවිධාය මිනිස්සෙස් අරගෙන ඒ ධම්සභා මණ්ඩපයට ඇවිල්ලා තිබුණා. මිනිස්සෙස් අරගෙන හිටියේ එක්තරා නාග පෝතකයෙකුට අර ලස්සන තරුණිය දැකලා සෙනෙහසක් උපන්නා. එය තමන්ගේ වසඟයට ගැනීමේ උවමනාව ඇති වුණා. ළඟට ගිහිල්ලා බණ අහන වෙලාවේ එය හා සම්බන්ධ වෙන්න උත්සාහ කළත් එය බුදු ගුණයේ හිත් පහදවාගෙන ධර්මයටම සිත් තබාගෙන හිටියේ. ඇය ඔහුගේ ඇඟවීම් පෙළඹවීම් වලට අවනත වුණේ නැහැ. එනිසාම මේ නාග මානවකයා කෝපයටපත් වුණා. ඒ නාගයා විසදුමක් පිට කළා මේ තරුණිය ඝාතනය කරන්න. ඇය තුනුරුවන් කෙරෙහි ඒකාන්ත විශ්වාසයෙන් බුදු ගුණේ හිත් පහදවාගෙන ධර්මයටම හිත් යොමාගෙන හිටපු නිසා නාගයා පිට කළ විසදූමෙන්වත් ජීවිතයට කිසිදු අන්තරායක් වුණේ නැහැ. තව තවත් කෝපයටපත් නාගයා මේ ලස්සන තරුණියගේ මුළු ශරීරයම ගත නාග දරණයෙන් වෙලාගෙන හිස මත පෙන ගොබේ තබාගෙන බිය කරන්නට උත්සාහ කළා. ඒ වෙලාවෙත් තරුණිය කල්පනා කළේ මගේ ජීවිතය මා සතු නෑ. මගේ ජීවිතය තුනුරුවන් සතුයි. මම මගේ ජීවිතයේම මුළු හදින්ම තුනුරුවන්ට පූජා කළ එකක්. තුනුරුවන් ගුණයම බුද්ධ ගුණයම සිහි කරගෙන බුදු ගුණේම හිත් පහදවාගෙන ධර්මයටම හිත තබාගෙන හිටියා. මේ විපත්තිකර අවස්ථාවේ පවා මෙබඳු විපත් කරදර එළඹුණු වෙලාවෙදිත් බුදු ගුණේ හිත් තබාගෙන තෙරුවන් ගුණේ සිත් පිහිටුවාගෙන හිටපු ඒ තරුණියට කිසිවෙකුට අනතුරු විපත් කරන්නට නොහැකිව ගියා. ලෞකිකව මෙලොවින් පරලොවින් මහත් වූ සොඳුරු විපාක ලබාගෙන පසු කලක රාජ කුමරියක්ව මගඵල නිවන් අවබෝධ කරගන්නට ලැබුණු අවස්ථාවක් පිළිබඳව
අපේ ධර්මයේ තුල කියවෙනවා. දැන් බලන්න නාග විසක් ශරීරයට එක් වෙන වෙලාවෙත් ඒ විසෙන් ආරක්ෂා වුණේ නාගයෙකු මුළු ගත වෙලාගත් වෙලාවේ බියක් කම්පනයක් නැතිව ඉන්න පුළුවන් වුණේ ශ්‍රද්ධාවෙහි පිහිටපු නිසා. ශ්‍රද්ධාව කියලා කියන්නේ තුනුරුවන් කෙරෙහි ඇති කරගත්ත ප්‍රසාදය. තුනුරුවන් කෙරෙහි ඇති කරගත්ත ප්‍රසාදය ලැබෙන්න නම් තුනුරුවන් පිළිබඳව ගුණ දැන අවබෝධයක් ලබන්නට වෙනවා. ඒ තුනුරුවන් පිළිබඳව ගුණ දැන අවබෝධය ලබන්න නම් ලැබෙන විදිහේ වැඩපිළිවෙලක අපි බුදු ගුණය විමසිය යුතු වෙනවා. අපි අද දවසේ බුදු ගුණ අනන්තයි ආදී වශයෙන් අරහං ආදී වශයෙන් එහෙම නැත්නම් ඉතිපිසෝ ගාථා වශයෙන් එහෙමත් නැත්නම් අරහාදී බුද්ධ ගුණ විස්තරාර්ථ වශයෙන් අපි නැවත නැවත අග සිට මුලට මුල සිට අගට සජ්ජායනා කරමින් බුදු ගුණ වඩනවා භාවිතා කරනවා. මේ භාවිතාව නරක නෑ වැරදි නෑ. හැබැයි අපිට බලාපොරොත්තු වෙන අර්ථයට නම් යන්න බෑ. අපි එබඳු වාග් මාලාවක් අකණ්ඩව භාවිතා කරනකොට ඒ භාවිතාව නිසා වෙන අකුසල විතර්ක පහළ වෙන්නට තියෙන ඉඩ වළකින නිසා ඒ මොහොතේදී තදංග ක්ලේශ ප්‍රහාණයක් සිද්ධ වෙන්න පුළුවන්. විතක්ක සණ්ඨාන සූත්‍රය විමසා බැලුවොත් කෙලෙස් සහගත වේලාවක වෙන දෙයක් හිතන්න පටන් ගත්තොත් යම් පසක බලනකොට කෙලෙස් උපදින අරමුණු ඇති කල්හි කෙනෙක් වෙනතක් බලාගත්තොත් අහක බලාගත්තොත් ඒ කෙලෙස් සහගත අරමුණින් ගැලවෙනවා වගේ අපි යමක් කුසල සහගත මානසිකාරයක් වාග්මාලාවක් නැවත නැවත භාවිතා කළොත් ඒ භාවිතය නිසා අකුසල විතර්ක පහළ නොවන නිසා ඒ හිත කුසල වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ සංගරුවන පිළිබඳව ගුණදන ඇති කරගත යුතු අවබෝධයකට මෙය ප්‍රමාණවත්දැයි විමසා බැලිය යුතු වෙනවා. මොකද අපි බොහෝ කලක් තුනුරුවන් කෙරෙහි ප්‍රසාදයෙන් මේ මඟ වඩලා තියෙනවා. අපට හැබැවින්ම මේ වැඩපිළිවෙල තුල ශ්‍රද්ධාව ප්‍රසාදයේ හටගත්තා නම් අර යුවතියට මෙන් මේ වෙලාවේදී නොසැලී ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. අර නැවේ ගමන් කළ උවසුවානන්ට මෙන් මරණය දැක දැකත් නොසැලී නොබියව අකම්පිතව ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. අපට ඒ අකම්පිත බව නැති වුණා නම් අපි ගමන් මගේ අඩුවක් තියෙනවා. අපි හරියටම බුදුහාමුදුරුවෝ හඳුනාගත්තා නම් උන්වහන්සේ වදාළ දහම තේරුම් ගත්තා නම් ඒ දහම ලෝකයේ තුල ක්‍රියාවට නැගූ පරපරම් පරපුරට රැගෙන මහා සංගරුවන පිළිබඳව
අවබෝධ කරගත්තා නම් අපිත් මෙබඳු අවස්ථාවන් වලදී පවා නොසැලී ශාන්තව ඉන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ නමුත් යම් පමණකින් අන් අයට වඩා අපට එළඹුණු තත්වයේ මත උවත් යම් ඉවසීමකින් යම් සැනසෙල්ලකින් ගත කරන්නට පුළුවන්කම තම තමන් වැඩූ භාවිතයන් තුළ මේ වන විටත් ලබා ඇති. එය කෙබඳු ප්‍රමාණයකින්ද කියලා තමන් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න හොඳම වෙලාව. මම මෙබඳු බිහිසුණු අත්දැකීමක් ලබන වෙලාවේ මට මේ පිළිබඳව දැනෙන දැනීම කෙබඳුද? අර උවසුවානන්ට මෙන් අර ලාභාල තරුණියට මෙන් ඒ විපත් එළඹුණු වෙලාවේ ජීවිතයට අන්තරාය කර අවස්ථාවන් එළඹුණු වෙලාවේ නොසැලී හිටියා වගේ මටත් පුළුවන්ද ඉන්න? අපි දිහා බැලුවොත් මං හිතනවා යම් අඩුවක් දැනෙනවා ඇති කියලා. හැබැයි අපට මේ වෙලාව ආශිර්වාදයක් නිමා කළ නොහැකි බවයි ඉන් කියවුනේ. දැන් කල්පයක් මුළුල්ලේ කියලත් ඉවර කරන්න බැරි ගුණනේ බුදුහාමුදුරුවන්ගේ ගුණ. දැන් ඔබ මොහොතක් බලන්නකෝ ඔබට ඒ කල්පයක් මුළුල්ලෙත් කියලා ඉවර කරන්න බැරි ගුණ ඇති ඔබේ ශාස්ත්‍රූ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඔබට කොච්චර වෙලාවක් බුදු ගුණ කියන්න පුළුවන්ද කියලා? පිටු කීයක් බුදු ගුණ ලියන්න පුළුවන්ද කියලා? ඔබට දැනේවි ඔබ බුදුහාමුදුරුවෝ ගැන බුදුහාමුදුරුවෝ පිළිබඳව තියෙන දැනුම කොච්චර ස්වල්පද කියලා. ඔබ කොච්චර දුප්පත්ද කියලා. බුදුහාමුදුරුවෝ ගැන අපි දැන හිටියනම් අපේ සිත සවිමත් ශක්තිමත්. පින්වතුනි, ඔබ දන්නවා ගල් ගඩොල් වැලි එකතු කරලා සෑයක් හදනවා. හැබැයි ඒ සෑය හදලා කොත පැලැන්දුවත් ඒකේ වටිනාකමක් එන්නේ නැහැ. පූජනීය වන්දනීය වෙන්නේ නැහැ. එහි දා කරඬුව තැන්පත් කළේ නැත්තම් ඒ පූජනීය දා කරඬුව එහි තැන්පත් කළාම ඒ ගලින් ගඩොලින් කළ නිර්මාණය දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීන්ගේ වන්දනාවට පාත්‍ර වෙන පූජනීය පුදබිමක් වෙනවා. එතකොට ඒ ගල් ගඩොල් සමූහය පූජනීයත්වයට වැඳුම් පිදුම් ලබන තැනක් බවට පත් උනේ ඒ ගර්භයේ දා කරඬුව තැන්පත් කළ නිසා. ඔබෙත් මගෙත් මේ ශරීරය ලෙඩ වෙන, කුණු වෙන, මියෙන අපවිත්‍ර දෙයින් පිරුණු අසුභ කයක්. මේ කයේ කිසි වටිනාකමක් නැහැ. ඊ타ත්ම පිළිකුල් හිස්සු තුච්ච වූ කයක්. හැබැයි මේ බඳු පිළිකුල් කයක් උනත් දෙව් බමුණගේ নমස්කාරයට ලක් වෙන පුදබිමක් බවට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබේ හද ගැබෙහි බුදුරුව බුදු ගුණ නිරන්තරවම අරමුණු කරගත්ත සිතින් වාසය කරන්න පුළුවන් නම් අර චෛත්‍ය ගර්භයේ දා කරඬුව තැන්පත් කළා වගේ බුදුරුව අරමුණු කරගත්ත බුදු ගුණ මෙනෙහි කරගත්ත සිතින් නම් ඔබ වාසය කරන්නේ ඔබේ ඔය පිළිකුල් ශරීරයත් දිව්‍ය බ්‍රහ්මාදීන් පවා නමදින
සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වෙන ශරීරයක් බවට පත් වෙනවා. පූජනීය වස්තුවක් බවට පත් වෙනවා. දෙවියෝ ආරක්ෂා කරන තැනක් බවට පත් වෙනවා. එනිසා අපි නිරන්තරවම බුදු ගුණයේ සිත් පිහිටුවා ගැනීම හුඟක් වටිනවා. හැබැයි ඒක අර අපි කලින් සඳහන් කළා වගේ කිසියම් වචන මාලාවක් කටපාඩම් කරගෙන කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. අපි උන්වහන්සේගේ ගුණ පිළිබඳව මොහොතක් විමසුවොත් මේ ඉතිරි ස්වල්ප වෙලාවේ අරහං කියන ගුණය තුලින් පැහැදිලි කරන අදහස අර්ථය කොච්චර ගැඹුරුද? මාගේ බුදුරජාණන් වහන්සේ අරහං නම් වනසේක අරහං නම් වනසේක කියලා අපට නැවත නැවත සජ්ජායනා කරන්න පුළුවන් හරි පහසුයි. ඒ බුදුරජාණන් වහන්සේට අරහං කියලා කියන්නේ කියලා ඇහුවොත් ඔබ බොහොම පහසුවෙන් පිළිතුරු දෙවි. උන්වහන්සේ රහසින්වත් පව් කළේ නැති නිසා, සියලු කෙලෙසුන් කෙරෙන් නිදහස් වූ නිසා, සංසාර ගමන නතර කළ නිසා, සියලු දෙනාගේ පුද පූජාවට සුදුසු නිසා උන්වහන්සේ අරහං නම් වන්නේය කියලා විස්තර පැහැදිලි කරන්නත් පුළුවන්. අපි නැවත විමසා බැලුවොත් සුදුසුකම කුමක් සඳහාද සියලු දෙනාගේ පුද පූජා ලබන්න? ඒ සුදුසුකම ලැබුණේ කොහොමද? සසර ගමන නතර කළ නිසා. සසර ගමන නතර කළේ කොහොමද කියලා ඇහුවොත් ඔබ කියයි රහසින්වත් පව් නොකළ නිසා, කෙලෙසුන් කෙරෙන් නිදහස් වූ නිසා කියලා. පව් නොකළ පමණකින්, කෙලෙසුන්ගෙන් මිදුණු පමණකින් සසර ගමන නතර කරන්න පුළුවන්ද කියලා විමසා බලන්නත් වටිනවා. අපි දන්නවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර. මේ ත්‍රිවිධ සංස්කාරයෝම අවිද්‍යාව මත ගොඩනගෙන්නක් බව. අවිද්‍යාසහගත සංස්කාරයන් යම් තැනකද ඒ තාක් සසරේ පැවැත්ම, කාම රූප අරූප කොතැනක හෝ ප්‍රතිසන්දි ලාභය. එහෙනම් සසර ගමන නතර කළා කියනකොට පව් නොකළ පමණකින් ඒක කරන්නට පුළුවන් කමක් නැහැ. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං. මේ බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව අපට ඒ ගැන ගැඹුරින් විමසලයි අරහං ගුණය පිළිබඳව තේරුම් ගන්න වෙන්නේ. දැන් ඔබ කියන ඔබේ ශාස්ත්‍රූන් වහන්සේ රහසින්වත් පව් නොකළේය, කෙලසුන් කෙරෙන් සහ මුලින් මිදුනේය කියලා. අන්‍යාගමික ඔබේ මිතුරෙක් ඔබෙන් විමසුවොත් උඹ කියන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ රහසින්වත් පව් නොකළේය කියලා? කෙලෙසුන් කෙරෙන් මිදුනාය කියලා කියන්නේ කොහොමද? මොනවද සාක්ෂි කියලා ඇහුවා. ඔබට පුළුවන් ද බුදුහාමුදුරුවෝ වෙනුවෙන් සාක්ෂි දෙන්න? මොකක්ද ඒ සඳහා ඔබට තියෙන හැකියාව? මොකක්ද ඒ සඳහා ඔබ බුදුහාමුදුරුවෝ ගැන හොයලා ඇති කරගත්ත දැනුම? එහෙම ප්‍රශ්න කළොත් සමහර වෙලාවට අපි හුඟක් දෙනෙක් නිරුත්තර වේවි. එබඳු තැනකට නෑ අපේ බුදුහාමුදුරුවෝ මෙහෙමයි කියලා කිව්වන්ට ඒක තව කෙනෙක් පිළිගන්න සූදානම් නැත්තම් අපි සැබවින්ම බුදුහාමුදුරුවෝ ගැන හොයා බැලුවා නම්, සැබවින්ම බුදු ගුණයෙහි හිත තැබුවා නම් අපට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැබවින්ම සාක්ෂි දෙන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ හේතුවෙනුයි
අපි බුදුහාමුදුරුවෝ රහසින්වත් පවු නොකළේ කියලා කියන්නේ. මෙන්න මේ හේතු නිසායි උන්වහන්සේ කෙලසුන් කෙරෙන් මිදුනාය කියලා කියන්නේ කියලා තමන් සාක්ෂි කරගෙන ලෝකයේ සාක්ෂි කරගෙන බුදුරජාණන් වහන්සේ පිළිබඳව යමක් ප්‍රකාශ කරන්නට පුළුවන් හැකියාව අපට ලැබෙන විදිහේ බුදුගුණ භාවනාවක් අපි හොයාගත්තොත් අන්න ගුණ දෙන අවබෝධයෙන් නොසෙල්වෙන ප්‍රසාද ඇතිව ජරා මරණය ඉදිරියේ අකම්පිතව නොසැලී නොබියව අර යුවතිය මෙන් උවසුවානන් මෙන් නොසැලී සිටිමින් ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය සැපය සමාධිය යථාභූත ඥාන දර්ශනය නිබ්බිදා විරාගය විමුක්තිය විමුක්ති ඥාන දර්ශනය දක්වා අරහත් ඵල ප්‍රත්‍යක්ෂා ඥානය දක්වා ප්‍රතිලාභ ඇති කරන සොඳුරු වැඩපිළිවෙලකට අපට පිවිසෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔබේ හිත්වල තමා පිළිබඳව මට අපේ පවුලේ උදවියට එළඹෙන මේ විපතින් ගැලවේවා කියන මේ අදහස නෙමෙයි මේ පමණකින් හෝ අපි ඇති කරගත්ත යුත්තේ කරුණාවෙන් මෛත්‍රියෙන් පිරුණු අදහසක්. ආත්මාර්ථයට වඩා පරාර්ථය පිළිබඳව හැඟීම් මතු කර ගැනීමයි වටින්නේ. හැබැයි ආත්මාර්ථයෙන් තොල පරාර්ථයක්වත් පරාර්ථයෙන් තොල ආත්මාර්ථයක්වත් මේ ශාසනික වැඩපිළිවෙලෙහි අපට හමු වෙන්නේ නැහැ. කෙසේ නමුත් ඔබ කරන ප්‍රාර්ථනාව මේ උත්සාහය සැබවින්ම සඵල වෙන්න නම් අපේ අදිෂ්ඨාන ප්‍රාර්ථනා නිරවුල් වෙන්න ඕන. එනිසා අපි දන්නවා චේතනාවයි කර්මය කියන්නේ කියලා. චේතනාව කර්මය කියලා කියනකොට ඒ කර්මයයි විපාකයට එන්නේ. එනම් කුමක්ද අපේ චේතනාව විය යුත්තේ? මේ ලෝකයක් දුක් විඳිනවා. ලෝකයක් බියට කම්පණයට පත් වෙලා දරුවන්ගෙන් මව්පියෝ ඈත් වෙලා මව්පියන්ගෙන් දරුවෝ ඈත් වෙලා ස්වාමියා බිරිඳගෙන් වෙන් වෙලා බිරිඳ ස්වාමියාගෙන් වෙන් වෙලා මෙරි මෙරි වැටෙන ලෝකයක අපි ජීවත් වෙන්නේ. අපි අන්න එවන් ලෝකයක ජීවත් වෙන මේ වෙලාවේදී අපි කැමති වෙන්නට ඕන අපේ චේතනාව වෙන්නට ඕන අනේ මේ දුක් විඳින ලෝකයා මේ දුකෙන් තොර වේවා මේ දුකෙන් නිදහස් වේවා. ඒ කියන්නේ අන්‍යයන් පිළිබඳව අන්‍යෝ දුකටපත් නොවේවා දුකෙන් නිදහස් වේවා ඒ අය සැපයට සතුටටපත් වේවා කියන මේ කැමැත්ත මේ චේතනාව නම් අප සතු වෙන්නේ. ඒ චේතනාව ඒ කැමැත්ත මත නම් අපි යමක් කරන්නේ විපාකය ඒහා සමාන වෙනවා. වැපුරුවේ යමක්ද අස්වැන්න ඒහා සම වෙනවා. ඔබ කැමති වුණා නම් අනුන්ගේ ජීවිතයක් රැකලා දෙන්න, අනුන්ව දුකෙන් ව්‍යසනයෙන් ගලව ගන්න, අනුන්ව සැපතටපත් කරන්න ඔබේ චේතනාව එනම් විපාකය ඒහා සමානව ඔබ කරා ළඟා වෙනවා. ඒක ඔබ ප්‍රාර්ථනා කළ යුතු නෑ. ඔබේ චේතනාව විය යුත්තේ දුක් විඳින ලෝකයක් පිළිබඳව ඒ අනුකම්පාව කරුණාව ඒ දුක් විඳින ලෝකයා දුකින් නිදහස් වෙලා සැපවත් වෙනවා සතුටු වෙනවා දකින්න. ඒ චේතනාවෙන් ඔබ යමක් කළා නම් විපාකයේ සොඳුරුයි
ඔබේ ජීවිත ආරක්ෂාව සැලසේවි. ඔබට සැපසේ සුවසේ දිවි ගෙවන්නට අවශ්‍ය කරන රැකවරණය හාත්පසින් විශ්ව ධර්මතාවයක්සේ ඔබට මේ ජීවිතයේ පමණක් නොව අනුපාදා පරිනිර්වාණයෙන් පිරිනිවෙන තුරු ඔබට ලබන්නට පුළුවන් වේවි. මං හිතනවා මගේ වෙලාව අවසන් වේගෙන යනවා. ඔබ බලාපොරොත්තු වෙච්ච විදිහේ බුදුහාමුදුරුවෝ පිළිබඳව පැහැදිලි කරන්නට නම් කාලයේ අවස්ථාව ප්‍රමාණ වුණේ නැහැ. ඒත් මං විශ්වාස කරනවා ඔබේ නුවණ පිණිස ඔබ කල යුත්තේ කුමක්දයි සම්ප්‍රදායෙන් මිදිලා අවදිමත්ව විමසා බලන්න ඔබේ ඇස විවර කළා කියලා. සැබවින්ම බුදුහාමුදුරුවෝ ගැන හොයාගෙන ඒ ගුණෙහිත් පහදවා ගත්තොත් අපට මේ බඳු අවස්ථාවක අකම්පිතව වාසය කරන්නට පුළුවන් හැකියාව භාග්‍ය ලැබිය යුතුයි නේද කියන මේ අදහස තේරුම් ගත්තනම් ඔබට බුදුරජාණන් වහන්සේ පිළිබඳව මීට වඩා වැඩි දැක්මකින් සොයා බලන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ටිකක් විමසා බලන්න බුදුරජාණන් වහන්සේගේ ඒ අරහම් ගුණය පිළිබඳව. පව් නොකලේය කෙලසුන් කෙරෙන් මිදුනේය කියන අදහස පිළිබඳව. බුදු සිරිත සිසාරා විමසා බැලුවහොත් ඔබට උන්වහන්සේගේ ජීවිතය තුළින් අකුසලයක් පාපයක් සිදු වූ බවට කිසිදු සාක්ෂියක් හොයාගන්න ලැබෙන එකක් නෑ. එහෙනම් කෙලසිච්ච බවට සාධකයි හමු නොවන්නේ. ඒ සඳහා ඔබ ඔබේ මනස ඔබේ ජීවිතය සාක්ෂි කරගෙන ලෝකයේ ඒහා සසඳමින් බුදුරජාණන් වහන්සේ දෙස බලන්න. මම එකම එක සිදුවීමක් විතරක් මතක් කරලා ඒ විමසන හැටි ඔබට කියලා දෙන්නම්. ඔබ හිතන්න ඔබට නිකරුණේ කිසිදු හේතුවක් නැතුව මිනිමෙරුම් චෝදනාවක් ස්ත්‍රී දූෂණ චෝදනාවක් නැගුණ කියලා. අද කාලේ හැටියට Facebook වල සමාජ මාධ්‍ය ජාලාවල පැතිරෙනවා. හැම තැනම හැමෝම කතා කරනවා. නින්දා පරිභව කරනවා. නොකල වරදකට එබඳු චෝදනා ලබන්නට වුණොත් ඔබ බලන්න ඔබේ මනසට ඇතිවෙන අත්දැකීම මොකක්ද කියලා. එබඳු සිදුවීමක් තුළ ඔබේ හදවත කම්පා වෙලා ඒ කම්පිත හදවතින් ඔබ කරන කියන හිතන දේවල් කොහොමද කියලා බලන්න. ඔබට අමාරුකමක් නෑ ඔබව තේරුම් ගන්න. ලෝකේ අනිත් අය දිහා බලන්න එබඳු සිදුවීමක් අන් අයට වුණොත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් කෙසේදයි ඔබ හා සමාන වෙනවා. දැන් බලන්න බුදුහාමුදුරුවෝ දිහා. බුදුහාමුදුරුවන්ට සවැත් නුවරදී ඔය අත්දැකීම ලබන්න වුණා. සුන්දරිකාව මරලා මල් ගොඩේ සඟවලා ඒ මල මිනිය දෝලාවක තියලා වීතියක් ගානේ ගෙයක් ගානේ ගෙන යමින් බරපතල නින්දාවක් කළා. බලන්න හිමින් සැරේ බුදු සිරිත දිහා උන්වහන්සේ කම්පා වෙලාද කියලා. උන්වහන්සේගේ මුවින් කොහොමද පිටවෙච්ච වචන කියලා. කොසල් රජුරවන්ට පණිවිඩයක් කැරියද කොමිසමක් පත් කරලා මේ ගැන හොයා බලන්න කියලා. අපිව නිදහස් කරන්න කියලා. වැරදිකාරයෝ හොයලා දඬුවම් දෙන්න කියලා. භික්ෂු පිරිස අරගෙන පාරට බැස්සද උද්ඝෝෂණ කරන්න. උන්වහන්සේ නිහඬ බවමයි පේන්නේ.
ආනන්ද හාමුදුරුවන්ගේ හදගෙබ කම්පා වෙලා බුදුහාමුදුරුවනේ අපි යමු සවැත් නුවරින් වෙන පැත්තකට. ආනන්ද වෙන දිහාවකට ගිහිල්ලා එහෙදිත් මෙහෙම වුණා. වෙන නුවරකට යන්න. එහෙදිත් වුණා වෙන නුවර. ආනන්ද එහෙම ගියොත් අපට යන්න ඉඩක් නැහැ, යන්න තැනක් නැහැ. ආනන්ද කම්පා වෙන්න එපා, කලබල වෙන්න එපා. ඉවසීමෙන් බලාගෙන ඉන්න. අන්න බුදුමුව කමලින් පිටවෙච්ච වචන පෙළ තියෙනවද කෙලෙසිච්ච බව, කම්පිත වෙච්ච බව? ඒ බඳු තැනක් ඔබේ ජීවිතයට එළඹුණා නම් ඔබ දන්නවා දැන් ඔබේ සිත කය වදන කොහොමද යෙදෙන්නේ කියලා. දැන් බුදු සිත කෙලෙසිච්ච නැති බවට, උන්වහන්සේගේ කයින් වචනයෙන් අකුසල් නොවුණු බවට මේ සාක්ෂි නෙමෙයිද? මේ විදිහෙන් මුළු බුදු සිරිතම විමසුවොත් කෙලෙසුණු තැනක්, කිලුටු වුණු තැනක් ඔබට හොයන්න හම්බ වෙන්නේ නැහැ. ගෙදරට ආරාධනා කරලා බලවත්සේ නින්දා අපහාස කළ ආක්‍රෝෂ භාරද්වාජට බැනලා ඉවර වුණාම බුදුහාමුදුරුවෝ කතා කළේ මොනතරම් මෛත්‍රියෙන්ද? මෙච්චර බැනලත් කිසිම කම්පාවක් නැහැ, කලබලයක් නැහැ, බොහෝම හඬ පවා ශාන්තයි, මිහිරි, දෙහෙමි කියලා ඒ දර්ශනයෙන්ම පැහැදුණු ආක්‍රෝෂ භාරද්වාජ බුදු සිරිපා මුල වැඳ වැටුණු හැටි ඔබ අහලා තියෙනවා, කියවලා තියෙනවා. ඔබ හිතන්න මොහොතක් ඔබට එහෙම සිදුවීමක් වුණොත් ඔබට බුදුහාමුදුරුවන්ගේ ගුණය ඔබ තුල වැඩිලාද කියලා? ඒ බඳු අවස්ථාවක ඔබ කොහොමද හැසිරෙන්නේ කියලා? බුදු ගුණය ඔබ හඳුනගෙන තියෙනවද? බුදුහාමුදුරුවෝ හඳුනගෙන තියෙනවද කියලා? ඔබේ ප්‍රතිචාරයන් ඊට වඩා හාත්පසින් වෙනස් වේවිනේ. බුදු ගුණය අපි දැනගත්තා කියලා කියන්නේ ඔන්න ඔය ගුණ හඳුනාගෙන බුදු ගුණේ වැඩෙන්න ඕන ඔබ ළඟ. ඔබ තුලයි ඒ ගුණ වැවෙන්න ඕන. ඒ බඳු හැකියාවක් අපි තුල ඇති කරගන්න වැඩපිළිවෙලකට පිවිසෙන්නට මේ මොහොතේ අපි කවුරුත් උත්සාහවත් වෙමු කියන අදහස මේ වෙලාවේදී සිහිපත් කරමින් බුදු ගුණෙහි සිත් පහදවාගෙන මුළු තුන් ලෝ ධාතුවටම නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ සරණං වරං, මේ මුළු ලෝ ධාතුවටම තුනුරුවනේ පිහිට සරණ හැර වෙන අන් සරණක් පිහිටක් නැත්තේමය. ඒ තුනුරුවනේ අනන්ත සරණින් පිහිටෙන් මුළු ලෝකේටම හැම සැපතක්, ශාන්තියක්, යහපතක්ම වේවා. විශාලා මහනුවර ඇති වූ තුන් බියමෙන් ලෝකය වෙලාගත් මේ බිය දුරින් දුරු වේවා. හැමතෙම යහපත, ශාන්තිය, භාග්‍ය වාසනාව, ජීවිත ආරක්ෂාව සැලසේවා කියන මෛත්‍රී සිත් ඇති කරගෙන අපි පුරුදු විදිහට ඉතිපිසෝ ගාථා සජ්ජායනය කරමින් බුදු ගුණ වඩන්නට, බුදු ගුණ සජ්ජායනා කරන්නට සූදානම් වෙමු. නිකම්ම මේ වචන පෙළ කියනවට වඩා ඔබ දන්න ප්‍රමාණයකින් ඔබ දැක පුරුදු, හිතට හුරු පුරුදු බුදුරුවක් සිතේ දර්ශනය කරගෙන ඔබ ඉදිරියේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ආකාරය දර්ශනය කරගෙන, එහෙම නැත්නම් එදා දුකටපත් වූ විශාලාවට බුදුහාමුදුරුවන් සූත්‍රය දේශනා කරමින් වැඩම කරන ආකාරය සිතින් දර්ශනය කරගෙන, එදා උන්වහන්සේ විශාලාවට වැඩම කළ මොහොතේම මහවැසි ඇද වැටිලා මලමිනී සෝදාගෙන ගිහිල්ලා ඒ රට
සුරක්ෂිත වුණා වගේ මගේ මව්බිමටත් මේ මුළු ලෝකයටත් ඒ මහා කාරුණික බුදුහාමුදුරුවෝ වැඩම කරලා ඒ ආරක්ෂාව රැකවරණේ භාග්‍ය උදා කර දෙන මොහොතක්සේ සිතින් දර්ශනය කරගෙන ඒ වැඩම කරන දර්ශනයේ හිතින් මවාගෙන ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණයි මා මේ සජ්ජායනා කරන්නේ කියන අදහසෙහිම සිත් පිහිටුවාගෙන අපි බුදු ගුණ සජ්ජායනාව සිද්ධ කරමු. අප සමග කවුරුත් ඒ බුදු ගුණ පහටය නැවත නැවතත් සජ්ජායනා කරන්නට කවුරුත් සදහෙන් එක්වෙමු. අපි මේ වෙලාවේදී තුසිත රාජපක්ෂ මහත්මයාගේ ආරාධනය අනුව ඔබට පමණක් නෙවෙයි දෙව්ලොව බඹලොව වාසය කරන මේ ආරාමවලට මේ රුක්ෂ පර්වත ආදියට වැව් පොකුණු ආදියට අධිග්‍රහිත වන්නා වූ භූමිගත දෙවියන්ටත් එක්කම ආරාධනා කරමු. මේ බුදු ගුණ සජ්ජායනාවට එකතු වෙලා බුදු ගුණේ හිත් පහදවාගෙන ඇති සැප වැඩ දියුණු කරගෙන සැපතින් සැපවත්ව මේ මනුෂ්‍ය ලෝකයට අනුකම්පාවෙන් කරුණාවෙන් ඒ දෙවියන්ගේ ආශිර්වාදයේද සලසා දෙත්වා කියන අදහසින් දෙවියන්ද මේ පින්කමට එක් කර ගැනීමේ අදහසින් දෙවියන්ට ආරාධනා කරමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං පරිත්තස්සවන කාලෝ අයං බදන්තා පරිත්තස්සවන කාලෝ අයං බදන්තා පරිත්තස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව නං බුද්ධෝ භගවාති ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ
ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ පංනෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවති ඉතිපිසෝ භගවා